සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නොම්බර 340 පෙරේරා මාවත අලුබෝ මුල්ල ලිපිනේ පදිංචි ඒ නන්දාවතී මහත්මිය ඇතුළු පින්නතුන් දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තන්ට ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් වදාළ ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධය උදෙසා දේශනා කරපු එකක්. ඒක බොහොම පහසුවෙන් අවබෝධ කරපු එකක් නෙමෙයි. ඒකයි බුදු කෙනෙක් ලෝකේ පහළ වීම අතිශය දුර්ලභ වෙන්නේ. අතීතයේට කල්ප 100ක් පිටිපස්සට බැරුවත් බුදුවරු අතේ ඇඟිලි ගානටවත් පහළ වෙලා නැහැ. එච්චරට බුදු කෙනෙක්ගේ පහළ වීම ලෝකේ දුර්ලභ අවස්ථාවක්. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක ලෝකේ අතිශය දුර්ලභයි. ඒ අතිශය දුර්ලභ අවස්ථාව තමයි අපට උදා වෙලා තියෙන්නේ. බුද්ධෝත්පාදය කියලා කියන්නේ මේ යුගයේ හම්බුණු බොහොම අසිරිමත් අවස්ථාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට තම තමන්ගේ නිවීම හදා ගන්න විදිය ගැන වදාළා. උන්වහන්සේ යම්කිසි විමසීමක් කළා මේ ගතවන ජීවිතය තුළ තමන් හිතන විදිහ ආස්වාද ජනක බවක් ලෝකේ මුණ ගැහෙනවද කියලා. උන්වහන්සේ බොහෝම සැප සම්පත් සහිත ජීවිතයක් ගෙවුවා. ගිහි ජීවිතේ ඊටාම සුව පහසු ජීවිතයක්. විශාල පිරිසක් එක්ක මාලිගාවේ බොහොම සැප පහසු ජීවිතයක් තමයි උන්වහන්සේ ගෙවුවේ. ඒ සැප පහසු ජීවිතයේ එක්තරා අවධියක් තමයි උන්වහන්සේ පසු කරමින් මේ සැපසහිත ජීවිතේ අපි හිතන නිවීම නෑ. මේ සැප ASCII තියෙන මහ විඩාවක්. මේ සැප ASCII තියෙන මහ පීඩාවක්. ඒ කියන්නේ මේ සැපසහිත ජීවිතයක් හොයාගෙන ලෝකයට ගිහින් මිනිසුන්ට ගොඩක් දේවල් කරන්න වෙනවා. මේ හැම කෙනෙක්ම මේ කරන හැම දෙයකම ප්‍රතිඵලය තමයි අනාගතේ සැපසහිත ජීවිතයක්. නමුත් මේ මැදිරි පරිශ්‍රවයට ආපු අයගෙන් උනත් ඇහුවොත් කියාවි ඔබ හිතපු සැපේ දැන් හම්බුණාද කියලා ඇහුවොත් ඔබ තවමත් ඒ සැපේ හොයමින් ඉන්නවා. දරුවෝ ලැබුණාම සතුට තියෙයි කියලා හිතුවා. දරුවෝ ටිකක් වැඩි වියටපත් වුණාම දරුමල්ලෝ ටිකක් ඒ කියන්නේ දරුවන්ගේ යුතුයකම් වගකීම් ටික ඉවර වුණාම අපි හිතුවා අපට සැපයක් සනීපයක් තියෙයි කියලා. නමුත් අපට අපි හිතපු සැපේ හම්බ වුණේ නැහැ. ඒක බෝධිසත්වයන් වහන්සේ ඊටාම හොඳින් තේරුම් අරගෙන තමයි උන්වහන්සේ තීරණය කරන්නේ ගිහි ජීවිතය අතහැරලා දානවා කියලා. ඒ කාලේ තිබ්බ ප්‍රධාන ක්‍රමය තමයි ශ්‍රමණ සම්ප්‍රදායේ විවිධ ශ්‍රමණ වැඩපිළිවෙළවල් තිබ්බා. ඒ නොඑක් ශ්‍රමණ වැඩපිළිවෙළවල් ඔස්සේ උන්වහන්සේ තමන්ගේ ජීවිතේ ජීවමාන කරගත්තා. ඒ ජීවමාන කර ගැනීමේ කූට ප්‍රාප්තිය විදියට තමයි බුද්ධත්වයේ හම්බ වෙන්නේ. උන්වහන්සේ දා දුර්ගේශ්වරී වලින් ඇතුළට ගිහින් ගත කරපු ජීවිතේ කොහොම එකක්ද කියලා හැම බෞද්ධයෙක්ම හොයලා බලන්න ඕන. අපි දන්නවා එක දෙයක් මොකක්ද? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා කියලා. ඒ අවුරුදු 6 කොහොමද ගත වුනේ කියලා අහනකොට පින්වත්නි මේ ඇඟේ රෝමෝද්ගමණය වෙනවා. මහ පුදුම ජීවිතයක් ඒ අවුරුදු 6 ඇතුළත ගත කළේ. ඒ ඊටාම සැපසහිත ජීවිතයක් ගෙවපු මුනිවරයෙක් විදියට ගත කරපු ජීවිතයේ තුල උන්වහන්සේ තමන් වහන්සේට අවබෝධය පිණිස යමක් හොයාගෙන විවිධ දේවල් කළා පින්වත්. ඒවා මහ පුදුම දේවල්.
ඒ කාලේ හිටියා කෑමින් නිවන හම්බ වෙනවා කියලා හිතපු සමහර ශ්‍රමණ කණ්ඩායම්. උන්වහන්සේ කෑම නොකා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ කෑම මත විමුක්තිය කියන එක හම්බ වෙනවා නම් ඒක මට තමයි පළවෙනියෙන් හම්බ වෙන්න ඕනේ කියලා උන්වහන්සේ කෑම නොකා ඉඳලා තියෙනවා. පින්වත්නි ඔබ දන්නේ නැතුව ඇති සමහර දවස්වල උන්වහන්සේ ආහාර නොගෙන ගොරෝසු කෑම වලට හුරු වුණා. ඔබ දන්නේ නැතුව ඇති සමහර දවස්වල ගොමත් වළඳලා තියෙනවා. අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ ගොම වළඳලා තියෙනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතේ සමහර දවස්වල පින්වත්නි හිම වැටෙන දවස්වල හිමේ වාඩි වෙලා ඉඳලා තියෙනවා මාස 2ක් එක දිගට. ඒ කියන්නේ මේ ශරීරයට දුක් දීලා ධර්මය අවබෝධ වෙනවා නම් අවබෝධ වෙයි කියලා හිතාගෙන. සමහර දවස්වල අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ අලුතෙන්ම පැටව දාන දෙන්නු ඉන්නවනේ. ඒ දෙන්නුන්ගේ තනපුඩු වලට කට තියාගෙන කිරි උරා බීලා තියෙනවා. වනුගාගෙන ඊයි කොන්ද කෙලින් තියලා හිට ගන්නවත් පණක් නැහැ ඒ දවස්වල. ඉතින් බොහොම අමාරු ජීවිතයක් ගෙව්වේ. ඒ ජීවිතේ බොහොම දුෂ්කරම අවස්ථාවක් තමයි ඒ තනපුඩු වලට කට තියාගෙන කිරි උරා බොනකොට සමහර ගවයන්ගේ පාපහර වැදිලා පින්වත්නි දවස් ගාණක් නැගිට ගන්න බැරුව වැටිලා ඉඳලා තියෙනවා. يعني සාමාන්‍ය කෙනෙකුට පුළුවන් ද එහෙම කරන්න. ඒ වැටිලා ඉන්නකොට සමහර මිනිස්සු සමහර දෙවිවරු පවා ඇවිල්ලා කිව්වලු මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුදු වෙලා කියලා. ඒ කියන්නේ වැටිලා ඉන්නවා දිහා බලාගෙන සමහර දෙවිවරු කිව්වලු ඔය බුදු වෙලා වැටිලා ඉන්නේ කියලා. සමහර දෙවිවරු කිව්වලු බුදු වුණාම ඔහොම වැටිලා ඉන්නවා ඇති. බුද්ධත්වයට පත් උනායි ඔහොම හරහා වැටිලා ඉන්නවා ඇති. නැගිට ගන්න බැරුව. සමහර ටිකක් බුද්ධිමත් දෙවිවරු කල නෑ. ඔය වැටිලා ඉන්නේ බුදු වෙලා නෙමෙයි. ඔය වැටිලා ඉන්නේ බුද්ධත්වයට පත් වෙලා නෙමෙයි. ඔය වැටිලා ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි. ඔය වැටිලා ඉන්නේ කාලාන්තේ හැදිලා. ඔය බුදුවරුන්ගේ සමාධියක් නෙමෙයි කියලා සමහර දෙවිවරු කල. ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා තව එකක් මොකද්ද? මේ බුද්ධත්වයේ කියන ස්වභාවය දෙවිවරු දන්නෙත් නැහැ. ඒ කියන්නේ සත්තා දේව මනුස්සානම් කියන්නේ. දෙව් මිනිසුන්ගේ ගුරුවරයා කියලා කියන්නේ. ඉතින් හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ දා පහළ වෙලා මේ ලෝක සත්‍යය කෙරෙහි ඊටාම කරුණාවෙන් මේ ධර්මී මතු කරලා කියද්දී විශාල පිරිසක් ඒ ධර්මයේ වටේ පිහිට හදාගත්තා. ඉතින් මේ ධර්මයේ පිහිට හදාගෙන බොහෝ පිරිසක් නිවුණා. බොහෝ පිරිසක් චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක විශාල යහපතක් ඒ කාල සමාජයට වෙච්ච. ඉතින් මේ විදිහට බොහෝම දුෂ්කර ජීවිතයක් ගෙවාගෙන තමයි උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී වාඩි වුණේ. වාඩි වෙනකොට අවුරුදු 6ක් ගත කරලා ඊටා දුෂ්කර ජීවිතයක ඊටා දුෂ්කර අත්දැකීම් තිබ්බා උන්වහන්සේට. ඊටාම දුෂ්කර දේවල් කරා. ඒක ආර්ය පරිේශන සූත්‍රයේ තියෙන එක තැනක උන්වහන්සේ වාඩිලා ඉන්නකොට මේ ළමයි ටිකක් ඇවිල්ලා මේ නම් පොළොවෙන් මතුණු යකෙක්ද කොහෙද මේ නම්? ඇයි බඩ ඇලිලා පපුවටම ඇටකටු පෑදිලා. ඉතින් බොහෝම විඩාබර ජීවිතයක්, දුෂ්කර ජීවිතයක්, වෙහෙසකර ජීවිතයක්. ඉතින් මේ විඩාබර ජීවිතේ කායිකව මේ විඩාව පේනවා. තිත්ත ලබු ගෙඩියක් හුළඟට වේලිලා යනවා වගේ ඔළුව වේලිලා ගිහින්. කළු ඉංගිරියාව යට ගිහින්. මේ අපගේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතයේ අන්තිම කාලේ. ඉතින් මේක දැක්කම මේ පොඩි ළමයි හිතන්නේ ඇති මේ නම් පොළොවේ මතුණු යකෙක්ද කොහෙද නැත්තම් මේ වගේ ඉන්නවද කියලා හිතුවලු. හිතලා පින්වත්නි මේ එහෙම හිතිලා ඒ පොඩි කොල්ලෝ ටික ඇවිල්ලා මැටි ගෙනල්ලා. හුඹහකින් මැටි ගෙනල්ලා හොඳට වතුරත් එක්ක තවත් අනලා. වතුරත් එක්ක අනලා ඇඟ වැහෙන්න මැටි ගැහුවා කියනවා. ඇඟ වැහෙන්න මැටි ගැහුවා කියනවා. මේ දැන් කාගේද මේ මැටි ගැහුවේ? අපගේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතේ.
මැටි ගැහුවාම මේ අර හුස්ම ගන්න බව දැනගෙන නාස්පුඩු දෙක විතරක් විවෘතව තිබ්බා කියලා. හුස්ම ගන්නවනේ හුස්ම ගන්න බෑනේ කියලා මේ පොඩි ළමයිට හිතුනේ මේ පොළොවෙන් මතුණු යකෙක් මේ කියලා හිතාගෙන මැටි ගහලා. එදා රෑ වේගයෙන් වැස්සක් ඇවිල්ලා. ඒ පස්සේ දිල යනකම් බුදුරජාණන් වහන්සේ කියනවා මං සමාපත්තිය බින්දගත්තේ නැහැ කියලා. එච්චර මහන්සි වුණා කියනවා බුද්ධත්වයට. මේ තුන ඒ කියන්නේ මේක දැනගන්නකොට පුදුම අප්‍රමාදයක් ඇති වෙන්නේ. අනේ අපි වෙනුවෙන් භාගතුන් වහන්සේ මෙච්චර දුකක් දුෂ්කර ජීවිතයක් ගෙවුවා නේද කියලා. ඔය සොහොනේ රැය පහන් කරලා තියෙනවා හරියට. සොහොනේ රැය පහන් කරනකොට මේ ඇටකටු වලින් කොට්ටයක් හදාගෙන ඒක රෙද්දකින් ඔතලා ඒක උඩ තමයි ඔළුව තියලා සැතපුණේ කියනවා. මේවා මේ අපි හදාගත්තේ ඒවා නෙමෙයි. මේක බලන්න පුළුවන් මේ සූත්‍ර දෙකක් තියෙනවා බොහොම ලස්සන. එකක් අරිය පරියේෂණ සූත්‍රය. අනිත් එක තමයි මහා සිංහනාද සූත්‍රය. එක මේ දැන් අදත් ඉන්නවනේ සමහර නොසෑහෙන්න බුදුරජාණන් වහන්සේට චෝදනා කරන. ඒ වගේ සුනක්කත් කියලා භික්ෂුවා බුදුහාමුදුරන්ට දොස් කී ගියා එක දවසක්. ඔය බුදු වෙලා කිව්වට බුදු වෙලා නැහැ. මේ මම ළඟින් ඉඳලා බලලා තියෙනවා. හැබැයි මේ තර්ක ඥානෙ තියෙනවා හොඳට. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට තර්ක ඥානෙ තියෙනවා. ඒ වගේ මේ බණ අහගෙන හිටියොත් කවුරු හරි කෙනෙක් යා නිවෙනවත් ඒකත් ඇත්ත. ඒ බණ අහන මිනිස්සයත් අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ නමුත් ওই බුදු වෙලා කියන කතාව මම නම් පිළිගන්නේ නැහැ කියලා එක හාඳුරු කෙනෙක් කියකින් හිටියේ. ඒක මේ සාරිපුත්ත හාඳුරුන්ට ආරංචි වුණා. මේ බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම අභූත කතාවක් මේක භික්ෂුවක් මෙන්න මෙහෙම කියාගෙන යනවා කියලා මේ කතාව අහලා මේ කතාව ආරංචි වෙලා මේ සාරිපුත්ත හාමුදුරුවෝ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ස්වාමීනි මේ සුනක්කත් කියලා භික්ෂුවක් මෙන්න මෙහෙම කට කැඩිච්ච කතාවක් කියාගෙන යනවා ඔබ වහන්සේ ගැන මෙහෙම කියනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෙබඳු කතාවක් කියනවා දැනගෙන උන්වහන්සේ කියන්නේ සාරිපුත්ත මොනවද මං ගැන දන්නේ සාරිපුත්ත ඔය සුනක්කත් කියන හිස් භික්ෂුව මං ගැන මොනවද දන්නේ සුනක්කත් මම ගැන දන්න දෙයක් නැහැ මං ආපු ගමන මෙන්න මෙබඳු ගමනක් කියලා බුදුරජාණන් වහන්සේ ওই මහා සිංහනාද සූත්‍රයේ දේශනා කරා. ඒකේ තියෙන එක තැනක උන්වහන්සේ මේ ඇටකටු වලින් කොට්ටයක් හදාගෙන සොහොනේ රැය පහන් කරනවා. ඒ කියන්නේ එහෙම ෘත සමාදාන ඒ කාලේ තියෙන්න ඇති. ඒවා කරලා බලනවනේ අවුරුදු 6ක් මේ මොනවද දුර්ගේශ්වරී වලට ගිහින් කරේ කියලා ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබට මොනවද දෙන්න තියෙන උත්තර? මාසයක් නම් දෙකක් නම් කමන්නේ අවුරුදු 6ක් මොනවද ওই කැලෑවේ කළේ කියලා ඇහුවොත්. එක එක දේවල් කරා. ඒ කාලේ කැලෑවේ හිටිය ශ්‍රමණ කණ්ඩායම් ආජීවකයෝ පරිබ්‍රාජකයෝ නිගන්ඨයෝ ජටිලයෝ කරපු දේවල් තියෙනවා. ඔය කරපු දේවල් එක එක දේවල් මේ අය ගිහින් කරලා බැලුවා. ඒ කරලා බලනකොට ඒ අය කරපු දේවල් අතර ශ්‍රමණ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රමණවරයෙක් විදියට ඔය හැම දෙයක්ම කරලා බැලුවා. ඔය සොහොනේ රැය පහන් කරනකොට දරට ආපු කොල්ලෝ හරක් බලා ගන්න ආපු කොල්ලෝ තරුණයෝ ඇවිල්ලා මේ බැලුවා කියනවා. බලලා කිව්වලු දැන් මේ බෝධිසත්වයන් වහන්සේ වැඩ ඉන්නවා. මිනි ඇට කෝටු වලට කොට්ටයක් හදාගෙන නිදා ගන්නවා. එතන මිනිස්සු හිතුවලු මේ පිස්සු මිනිස්සෙක්ද කොහෙද මේ? දැන් බෝධිසත්වයන් වහන්සේ ගැන මිනිස්සු හිතන විදිහ මේ නම් අවුල් මිනිස්සු. නැත්තම් මේ විදියට මිනි ඇට කෝටු වලින් කොට්ටයක් හදාන නිදාගයි. සමහර මිනිස්සු ඇවිල්ලා මූණට මූත්‍රා කරලා ගියා කියලා. හරක් බලා ගන්න ආපු ළමයි. සමහර කොල්ලෝ විහිළුවට ගත්තා කියන විහිළුවට අරගෙන මේ කන් වලට ලී කෝටු ගහලා ගියා කියලා. ඈත ඉඳලා පස් අහුරු අරන් ගහලා යනවලු. බුදුරජාණන් වහන්සේ වදාරනවා මං ඒ ඔක්කොම දරාගෙන බුද්ධත්වයටපත් වුණේ ඔක්කොම ඉවසකමයි. ඒතර මම මේ ඒ කියන්නේ දැන් අපි මේවා දැනගන්න ඕන
එතකොට මෙබඳු ක්‍රියාවලියක් තුළ බෝධිසත්වයන් වහන්සේ අවතීර්ණය වෙන්නේ අපි නිසා පින්වත්නි. ඇයි අපි නිසා කියන්නේ? අපි නිසා කියන්නේ එදා උන්වහන්සේට අවශ්‍ය නම් බෝධි මණ්ඩලයේදී එදා ඔබට මතක ඇති මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උන්නම් අවබෝධය කරා යන්න තිබුණා. එදා බුද්ධත්වයේ වෙනුවෙන් ජීවිතේ කැප කළා. අන්තිමටම බුද්ධත්වයට පත් වෙලා එදා දැන් උන්වහන්සේ මේ විදියට අවුරුදු 6ක් ඇතුළත එක දේවල් කර කර බැලුවා. ගොඩාක් දේවල් කරලා බැලුවා. ඒ ගොඩාක් දේවල් වලින් උන්වහන්සේට තේරුණා නිවීමක් නැහැ කියලා. සුවපත් වීමක් නැහැ කියලා. ඒ ගොඩාක් දේවල් කරලා බලලා උන්වහන්සේ ඊට පස්සේ අර ආහාර ගන්න එක එහෙම ටික ටික ආහාර ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් සමහර අර කළු ඉංගිරියාව යට යනකම් ආහාර වළඳන්නේ නැතුව හිටියනේ ලබු ඉරියක් වේලෙනවා වගේ ඔළුව වේලෙනකම්. ඉතින් මේ විදිහට ඊටාම දුෂ්කර ජීවිතයක් ගෙවලා ওই දුෂ්කර ජීවිතය අතාරිනකොට ඒ උන්වහන්සේගේ වටේ හිටියා අර ප්‍රධාන පෙළේ කීප දෙනෙක්. බුදු වෙනකම් බලාන හිටියා. ඔය කොණ්ණඤ්ඤ වප්පබද්දිය මහානාම අස්සජී කියන අය වටේ හිටියා. ඇත්තටම මේ අයත් නිකම්ම අය නෙමෙයි. ඒ අය ওই කොණ්ණඤ්ඤ උනත් මේ බුදු රජාණන් වහන්සේ බුදු වෙනකම් බුද්ධත්වයේ වෙනුවෙන් මහාන වෙච්ච අය මේ අය. මොකද ඔබට මතක ඇති මුල් කාලේ පින්වත්නි මේ එක්කෙනෙක් කිව්වා අසිත කාලදේවල කියලා කෙනෙක් කිව්වා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. පුංචි කාලේ කිව්වනේ අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. ඒ වචනේට මම මෙතන මේ පුංචි දරුවොත් ඉන්න නිසා මේවා මේ තේරෙන්න මේ බඳු දේශනාවක් කරන්නේ. එතකොට මේ එදා මේ උපන්නට පස්සේ අසිත කාලදේවල කිව්වා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. ඊට පස්සේ මෙයා අඬුවා. එතකොට අඬනකොට යාගෙන් අහලා තියෙනවා සුද්ධෝදන රජුව දැන් ඇයි ඔබතුමා අඬන්නේ? අනේ ඉතින් මේ උත්තමයා බුදු වෙනකොට මට ඉඳලා යන්නේ. වයසක මිනිස්සෙක් නේ. මෙයා ගෙදර ගිහින් බැලුවා මට මොකද්ද කරන්න පුළුවන්? තමන්ගේ ඥාති පුතේකට කතා කරලා කිව්වා අනාගතේ තව ටික කාලෙකින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. උඹ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහාන වෙයන් කියලා මේ පැවිදි ගුණධර්ම දියුණු කරන පැත්තට ආවේ ඔය කොණ්ඩඤ්ඤ වගේ අය මේ එකපාර මහාන වුණා නෙමෙයි අර ඒ වචනේට පැවිදි වෙලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ පිටිපස්සෙන් මේ අය හිටියා. ඒතර මේ අය පිටිපස්සෙන් ඉඳලා උන්වහන්සේ අවබෝධයටපත් වෙනකොට උන්වහන්සේ අවබෝධය තුල ස්ථාවර වෙනකොට පින්වත්නි අවබෝධයේ පැත්තට මේ උත්තමයන් වහන්සේගේ හිත නැමෙනකොට හිත බර වෙනකොට අර දුෂ්කර ශ්‍රමණ කණ්ඩායම් වල තිබුණ ඊට දුෂ්කර ජීවිතය අතහැරෙනකොට මේ අය හිතුවා වීරිය අත්හැරියා කියලා. මේගොල්ලෝ ඔක්කොම අත්හැරලා දාලා ගියා. ඒ වෙනකොට කවුරුත් හිටියේ නැහැ. මේ විදිහට එක ක්‍රමයකට ශ්‍රමණ කණ්ඩායම් වල තිබා ආජීවකයන්ගේ දේවල් කරලා බැලුවා, නිගණ්ඨයන්ගේ ඒවා කරලා බැලුවා, පරිබ්‍රාජකයන්ගේ දේවල් කරලා බැලුවා. සමහර අය හිටියා මේ ශරීරයට තවමින් දුක් දෙමින්ම අවබෝධය වුණා. ඒවා ඔක්කොම කරලා බැලුවා. සමහර දවස්වලට ওই වස්සාන ඍතුවේ අන්තිම මාස දෙක එක දිගට වහිනවා පින්වත්නි. ඒ වහිනකොට සිවුර අයින් කරලා උඩුකය වහලා තිබ්බ සිවුර අයින් කරලා පින්වත්නි මාස දෙකක් එක දිගට වාඩි වෙලා ඉඳලා තියෙනවා. ආහාර ටිකක් හරි ගන්න එක උන්වහන්සේ පිළිගත්තේ මොකද උන්වහන්සේ ආහාර ගන්නෙම නෑ කියලා හිතලා තියෙනවා. ඇයි දැන් මේ ආහාරයෙන් විමුක්තිය හෙව්වනේ කාලේ. ඒතකොට දෙවිවරු ඇවිල්ලා කියලා තිනවා ඔබතුමා ආහාර ගන්න නැතුව හිටියොත් ඔබ වහන්සේ අපි දිව්‍ය ඕජාව රෝම කූප වලින් ඇතුල් කරනවා. දිව්‍ය ඕජාව රෝම කූප වලින් ඇති කරලා ඇවලා අපි ඔබතුමා ජීවත් කරනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කඩල ඇටයක්, මුං ඇටයක් වගේ පොඩි ආහාර ගත්තේ. මේ ඔක්කොම කරලා උන්වහන්සේට තේරුණා මේ එකකවත් නිවීමක් නැහැ. එකකින්වත් නිවෙන්නේ නැහැ. එදා තමයි ඔක්කොම අතහැරලා දාලා. දැන් කරන්න ඕන ගොඩක් දේවල් කරලා වජ්‍රාසනයේ මත වාඩි වෙන්නේ. එදා එතකොට අන්තිම පරීක්ෂණයක් කළා. මොකක්ද අන්තිම පරීක්ෂණය? ඇත්තටම වාඩි වෙනකොට දන්නවා බුදු වෙන බව. වාඩි වෙනකොට දන්නවා අවබෝධයටපත් වෙනවා කියලා. හේතුව තමයි උන්වහන්සේ දා බෝධිම එදා අර මේ ගහක් මුල වැඩ ඉන්නකොට සුජාතාව කිරිපිඬු පූජා කළානේ. ඒතර සුජාතාව කිරිපිඬු පූජා කරේ රත්තරන් තැටියක. දානේ වළඳලා ඒ රත්තරන් තැටිය ගඟට විසි කළා.
විසිකලේ අදිෂ්ඨානයක් කරලා බෝධිසත්වයේ කවරේ අදිෂ්ඨානයක් කරලා තමයි විසිකලේ. මොකක්ද අදිෂ්ඨානේ? මොකක්ද අදිෂ්ඨානේ? බුදු වෙනවා නම් උඩුගම් බලාගෙන යන්න ඕන. පින්වත්නි බලාගෙන ඉද්දි පාත්‍රයේ උඩු ඇතර මේක සංකේතයක්. මොකද්ද? ළඟදී ප්‍රතිවිරුද්ධ චින්තනයක් උගන්වන ශාස්ත්‍රවරයෙක් පහළ වෙනවා. ඒ කියන්නේ ලෝකේ රාගයේ පැත්තට යද්දී විරාගය ගැන කියන මුනිවරයෙක් පහළ වෙනවා. ලෝකයේ කාමයේ පැත්තට යද්දී නිස්කාමයේ මතු කරන ශාස්ත්‍රවරයෙක් පහළ වෙනවා. ඒක තමයි මේ සංකේතය. ලෝකේ සසරට යද්දී නිවන ගැන කියන නිවන ගැන මතුවන ධර්මයක් පහළ වෙනවා ළඟදී. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා දැන් අද බුද්ධත්වයට පත් වෙනවා කියලා. බෝධි මණ්ඩලේ වාඩි වෙන්නකොට වජ්‍රාසනයේ මතුවෙලා ආනාපාන සති සමාධිය නැගිට්ටා. හොඳට මතක තියාගන්න හැම බුදු කෙනෙක්ම පින්වත්නි ආනාපාන සති සමාධියෙන් තමයි නැගිටින්නේ. එහෙනම් මේ ආනාපාන සති සමාධිය කියන එක බොහෝම ප්‍රබල සමාධියක්. ආනාපාන සති සමාධියෙන් නැගිටලා උන්වහන්සේ පිටිපස්සට බලාගෙන ගියා මේ සංසාරේ දිහා. උන්වහන්සේ පළවෙනියෙන් බැලුවා මම විතරක්ද මගේ සංසාර ගමන කොහොම එකක්ද කියලා පිටිපස්සට බලාගෙන ගියා. සංවට්ට විවට්ට කල්ප ගණන් පිටිපස්සට බැලුවා. ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ කෙලවරක් නැහැ. පළවෙනි යාමේදී උන්වහන්සේට පින්වත්නි පුබ්බේ නිවාසානුස්සති ඥානයයි උපන්. පෙර ජීවිත දකින්න නුවණ පහළ වුණා. එතකොට මේ ආනාපාන සති සමාධියෙන් නැගිටලා පිටිපස්සට බලාගෙන ගියා. ඇයි ඉපදෙන්නේ? උන්වහන්සේ බලනවා කෙලවරක් නැහැ. අනමරාග්න කාලයක් ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ සංසාර ගමනක් තියෙන. පොඩි ගමනක් නෙමෙයි. ඒ දීර්ඝ සංසාර ගමනේදී කෙලවරක් පරක් තෙරක් පේන්නේ නැහැ. කෙලවරක් නැහැ. එතකොට උන්වහන්සේ මේ විදියට දකින්නකොට උන්වහන්සේ බලනවා මේ ජීවිතේ ඇයි මෙහෙම වෙන්නේ? වේලාවකට പ്രേත ලෝකේ, වේලාවකට නිරේ, වේලාවකට සතර අපායේ, වේලාවකට පින්වත්නි දිව්‍ය තලවල මේ බඳු ආකාරයක නොඑක් තැන්වල ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ සංසාර ගමනක් තියෙන. මේ සංසාර ගමනේ නොඑක් දුක්ඛ ස්කන්ධයන් සමග විඳවා ආපු ගමනක් තියෙන කියලා දැකලා උන්වහන්සේ බලනවා මොකද්ද මේ ජරා මරණ දුකට හේතුව? පින්වත්නි මොකද්ද මේකට හේතුව? මේ අත්විඳින ජරා මරණ දුකට හේතුවක් තියෙනවා. උන්වහන්සේ පිටිපස්සට බලනවා හේතු සහිත. ඔන්න එතකොටයි පටිච්ච සමුප්පාද ධර්මයේ මතුවෙන්නේ. මේ විශ්ව ධාතුව තුල ගිලා බැස පවතින පටිච්ච සමුප්පාදයයි මතුවෙන්නේ. ඉපදෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ දුක විඳින්නේ මොකක්වත් නිසා නෙමෙයි. උපන් නිසා. මොකක් නිසාද? උපන් නිසා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතිය නිසයි ජරා මරණ දුක. ජාතිය කියන්නේ ඉපදීම. ඇයි උපදින්නේ? ඔන්න පිටිපස්සට බලනවා. භවපච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදුනාමයි ඉපදෙන්නේ. ඇයි විපාක පිණිස කර්ම හැදෙන්නේ? විපාක පිණිස කර්ම හැදෙන්නේ නිකන් නෙමෙයි. උපාදාන පච්චයා භව. උපාදානයයි විපාක පිණිස කර්ම හැදෙන්න හේතුව. ඇයි උපාදානය වෙන්නේ? තණ්හා පච්චයා උපාදාන. හිතේ ඇති වෙන තණ්හාවයි හේතුව. ඇයි මිනිස්සු තණ්හා කරන්නේ? තණ්හා කරන්නේ පින්වත්නි වේදනා පච්චයා තණ්හා. විඳින ලෝකේටයි තණ්හා කරන්නේ. ඇහෙන් රූප විඳිනකොට ඒ රූපේටයි හිතේ තණ්හා උපදී. ඇයි මිනිස්සු විඳින්නේ? සලායතන පච්චයා පස්සෝ. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන තියෙන නිසායි විඳින්නේ. ඇහෙන් නැතුව ඇහෙන් දකින්න රූපේ හැර වෙන දෙයක් විඳින්න බෑ අපිට. ඇයි පින්වත්නි සලායතන කියලා ඒව ඇති උනේ? සලායතන ඇති වෙන්නේ නාම රූප ධර්මයන්. මේ ඇස සම්බන්ධ නාම රූප ධර්ම එකතු වුණාමයි පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. නමුත් අපේ තියෙන අවිද්‍යාවට අපි හිතාගෙන ඉන්නවා මේ ඇහැට පේනවා කියලා. ඇහැට විතරක් පේන්නේ නැහැ. ඇහැ විතරක් තියෙනකොට පේනවා නම් පින්වත්නි
නිදාගෙන ඉද්දිත් පේන්න එපාය. නිදාගෙන ඉද්දි හොඳට ඇහැ ඇරියම ඇහැ තියෙනවා පේන්න ඕන. මොකුත් අපිට සංවේදනා ඇති වෙන්නේ නැහැ. කනට නම් ඇහෙන්නේ නිදාගත්ත මිනිසුන්ටත් කන් නැද්ද? තියෙනවා. එහෙනම් කනට විතරක් ඇහෙන්නේ නෑ. කන සම්බන්ධ නාම රූප කියලා ධර්ම දෙකක් එකතු වෙන්න ඕන. ඔන්න ඔය නාම රූප ධර්ම එකතුන තැනක තමයි පින්වත්නි මිනිස්සු වින්දනය කරන්නේ. එතන තමයි මිනිස්සු විඳින්නේ. එතකොට නාම රූප ධර්ම එකතුන් නැත්තම් පින්වත්නි ආයතන හැදින්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා මේ කනට ඇහෙනවා කියලා. කනට ඇහෙන්නේ නැහැ. කන කියන්නේ රූපේට අයිති දෙයක්. ශබ්දේ කියන්නේ රූපේට අයිති දෙයක්. ඒ ඔස්සේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා නාම ධර්ම පහක් එකතු වෙනවනේ. අන්න එතකොටයි ඇහෙන්නේ. හොඳම උදාහරණය තමයි ඔය නිදාගෙන ඉන්න මිනිහෙකුට එහෙම නැත්තම් ඇහෙන්න ඕනේ. නිදාගෙන ඉන්න මිනිහෙකුට ඇහෙන්නේ නැත්තේ ඇයි? කන තියෙනවා. සද්දක් තියෙනවා එළියේ. මොකද්ද නැත්තේ? නාම ධර්ම නැහැ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා හිත මුල් කරගෙන ඇති වෙන නාම ධර්ම නැහැ. ඒ නිසා මොනවා කිව්වත් අපිට රාගයක් ඇති වෙන්නේ නැහැ, පටිගයක් ඇති වෙන්නේ නැහැ. උත්තටම බැනලා ගියත් අපිට කිසි වගේ වගක් නැහැ. සමහරට බරපතල විදියට මිනිහෙක් පනිනවා. නමුත් අපිට ඒක ගානක් නැහැ. අපිට ගානක් නැහැ. එහෙමනම් අපිට තේරෙනවා මේ සලායතන ඇති වෙන්නේ නාම රූප නිසා. ඇයි නාම රූප ඇති වෙන්නේ? විඥාන පත්‍යා නාම රූපම්. ප්‍රතිසන්දි විඥානයක් තියෙන නිසා තමයි නාම රූප වැඩෙන්නේ. ප්‍රතිසන්දි විඥානයක් බැහැගත්ත නිසා. ඇයි විඥානයක් බැහැගන්නේ? ඔන්න මේක තමයි බෝධි මණ්ඩලයේ පිටිපස්සට බලාගෙන යන්නේ. ඇයි පින්වත්නි විඥානයක් බැහැගන්නේ? විඥානයේ ප්‍රතිසන්දිය ලබන්නේ සංකාර පත්‍යා විඥාන. මොනවට අනුවද? සංකාර. මොනවද සංකාර කියන්නේ? පුඤ්ඤාභි සංකාර. මේක හැම බෞද්ධයෙක්ම මේක දැනගන්න ඕන. අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පිනටයි පවටයි ධාන සිත්වලටයි අනුවයි විඥානය බැහැගන්නේ. පින් කළාම සුගතියේ විඥානය පැලවෙනවා. පව් කළාම දුගතියේ විඥානය පැලවෙනවා. ධාන දියුණු කරාම රූපාවචර අරූපාවචර ලෝකවල විඥානය පැලවෙනවා. එහෙමනම් විඥානය බැහැගන්නේ සංකාර වලට අනුව. එහෙමනම් සංකාර වලට අනුව විඥානය පැලවෙනවා නම් පිනට අනුව කොහෙද විඥානය පැලවෙන්නේ පින්වත්නි? පිනට අනුව තමයි මේ මනුස්ස ලෝකේ විඥානය පැලවෙන්නේ. දිව්‍ය ලෝකවල විඥානය පිහිටන්නේ පිනට අනුව. එහෙමනම් පිනට අනුවත් විඥානය පිහිටනවා. පිනට අනුව විඥානය පිහිටනවා. ඒතර පිනට අනුව විඥානය පිහිටනවා නම් විඥානය පිහිටන්නේ පින කියන එක මත නම් පින කියන එකත් බලපානවා නම් එහෙනම් පින් කර කරම ඉන්නත් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. පිනත් විදර්ශනා කරන්නයි වදාළේ. මොනවා කරන්නද? පිනත් විදර්ශනා කරන්නයි වදාළේ. එතකොට පිනත් විදර්ශනා කරන්න වදාලා ඇයි මිනිස්සු පින් කර පව් කර ධ්‍යාන දියුණු කරගෙන ඉන්නේ? මොකක් නිසාද? ආවිද්‍යා පත්‍ය සංකාර. ආවිද්‍යාව නිසා. මේ සංසාර ගැන දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැහැ. ඔන්න ඕක තමයි එදා උන්වහන්සේ උඩට පහළට බලන්නේ. එතකොට උන්වහන්සේ දකිනවා මගේ සංසාරෙ මෙන්න මෙහිමයි ගැට ගැහිලා තියෙන්නේ. ඊළඟට පින්වත්නි දෙවෙනි යාමේ උන්වහන්සේට උපන්නා චුතූපපාත ඥානය. මොන ඥානෙද උපන්නේ? චුතූපපාත ඥානය. ඒකෙන් බැලුවා උන්වහන්සේ මම විතරක්ද සංසාරේ යන්නේ. මම විතරක්ද සංසාරේ යන්නේ. එතකොට උන්වහන්සේ දකින්නවා නෑ මම විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න සත්ව ප්‍රජාවම සංසාරී. සංසාරේ නිදහස් නෑ. මුළු සත්ව ප්‍රජාවම ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ භව ගමනකයි නැවතිලා ඉන්නේ. මෙබඳු ගමනක තමයි සත්ව ප්‍රජාව නැවතී සිටින්නේ කියලා උන්වහන්සේ දකිනකොට පින්වත්නි උන්වහන්සේට තේරෙනවා ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනක්. මුලක් පේන්නේ මේ තමයි අපේ කතාව. උන්වහන්සේ ඒකයි කියන්නේ මහණෙනි මට මේ පෘථුවිය විනාශ වෙන විදිය කියන්න පුළුවන් කියලා. උන්වහන්සේ කියනවා මහණෙනි අනාගත කාලේ තවත් පෘථුවියට ඉරක් පායනවා කියලා. බටහිර විද්‍යාව මේව කොච්චර පිළිගන්නවද නැද්ද කියලා අපි දන්නෙත් නෑ. මේක තියෙන්නේ සත්ත්‍ය සූර්ය උද්ගමන සූත්‍රය කියලා.
දැන් මේ එක ඉරක රස්නේ කොහොමද? දෙවෙනි ඉරක් පායනවා කියන. එතකොට පොඩි දිය දහරවල් හිඳෙන්න පටන් ගන්නවා කියන. එතකොට පින්වත්නි ඔන්න දැන් ජලයේ හිග වේගන යනවා. සත්තු මැරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මනුස්ස මේකේ ජීවියෙකුට ඉන්න පුළුවන් මට්ටම නෑ. ගස් කොළන් මැරෙන්න පටන් ගන්නවා. තුන්වෙනි ඉරක් පායනවා. එතකොට විශාල දියාගල් ඔක්කොම හිඳෙන්න පටන් ගන්නවා. එතකොට මෙහි කවුරුත් නෑ. හතරවෙනි ඉර පායනවා. පින්වත්නි විශාල ගංගා තුගංගා ඔක්කොම හිඳිලා විශාල විල් හිඳෙන්න පටන් ගන්නවා. එතකොට ඒ 90 වගේ විශාල විල් තියෙනවා ඉන්දියාවේ. ඒ විල් හිඳෙන්න පස්වෙනි ඉර පායනවා. ඔන්න මහ මුහුද හිඳෙන්න පටන් ගන්නවා. හයවෙනි ඉර පායනවා. හයවෙනි ඉර පායනකොට පින්වත්නි ওই මහා සාගරයේ වතුර හිඳිලා අංකුරයක් වගේ පොඩි වතුර ටිකක් ඉතුරු වෙන්න හිඳිලා යනවා කියලා. මහා සාරභාර වස්තුවක් නේ මහා සාගරය කියන්නේ. අනාගතේ මහා සාගරයේ හිඳෙන දවස මට කියන්න පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ කියන මතක් කරනවා මහණෙනි අනාගතයේ මේ මහා සාගරයේ හිඳෙන වෙලාව කියන්න පුළුවන් කියලා. හැබැයි මහණෙනි අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ දුක ඉවර වෙනවා කියන එක මට කියන්න බෑ කියනවා. හරි පුදුමයි. මහණෙනි මහ මුහුද හිඳෙන දවස වෙලාව තැන මට කියන්න පුළුවන් කියනවා. ඒත් මහණෙනි අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ දුක කෙලවර වෙනවා කියන එක මට පණවන්න බෑ කියනවා. දිගයි කියනවා මේ සංසාරේ පමණ. ඊට පස්සේ ඔන්න 6 වෙනි ඉර පායනවා. එතකොට දුම් දාන්න පටන් ගන්නවා. ඔබ දැකලා ඇති මැටි වළඳක් ලිපේ තියලා රත් කරනකොට වතුර මොකක්වත් නැතුව මොනවාරි ඒකේ තැම්බෙන්න දෙයක් නැතුව මැටි වළඳක් රත් කරනකොට ඒ මැටි වළඳින් දුම් දානවා දැකලා තියෙනවද? අන්න ඒ වගේ මේක ඇත්තටම මේ දේශනාව මෙහෙම කළාට හැබැයි අද භාග්‍යතුන් වහන්සේ කළා නම් මීට වඩා ඒක වෙනස් විදියට දේශනා කරයි. ඒ කියන්නේ හේතුව තමයි ඒ කාල සමාජයට හරියන විදියටයි මේ පුරාවෘතයක් වගේ මේ දේශනා කළේ. ඒක අපි කලබල වෙන්න හොඳ නැහැ. ඒ කාලේ මිනිසුන් දැන් අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ ආබස්සර කායික මනෝමය කායික ජීවී පිරිසක් මේ රස පොළව ස්පර්ශ කරලා පොළොව කණ්ඩ ගිහින් මේ දක්වා විකාශනය වුණා කියන එක. නමුත් පින්වත්නි මේ පොළොව කෑවා කියන එක විශ්වාස කරන්න පුළුවන්ද? මේ පොළොව කණ්ඩ පටන් ගත්තා කියලා. ඒ කාලේ ක්‍රමයට කියපු විදිය, දේශනා කරපු විදිය. හැබැයි බලාන යද්දී අදත් පොළොවම තමයි කන්නේ. අදත් පොළොවේ බොංචි හිටවලා, අල හිටවලා, ලූණු හිටවලා, වී වපුරලා පොළොවේම සාරේ වෙන විදියකට කනවා. අදත් බැලුවාම පොළොවම තමයි කකා ඉන්නේ අපි. දැන් මේ එදා මේ දැන් අග්ගඤ්ඤ සූත්‍රයේ දීඝනිකායේ තියෙනවා. ඒක බැලුවාම තේරෙනවා නිකන් පුරාවෘතයක් වගේ, කතාන්දරයක් වගේ. ඒ කාලේ මිනිසුන්ගේ සමහරට මේ කතාව මේ පණිවිඩය ඔළුවට යන්නේ නැති වෙයි මේක. දැන් මෑතක් කාලේ වෙනකම්ම බටහිර විද්‍යාත්මක මතයක් තුනේ මොකද්ද? මේ පෘථුවිය ජීවීන්ගේ විකාශනය උනේ මේ ඒ කියන්නේ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදීනේ පිළිගත්තේ. වානරයෙක්ගේ විකාශනයක් ගැන එහෙම කතා කරන්නේ ඔය. ඩාවින්ගේ පරිණාමවාදීනේ පිළිගත්තේ. හැබැයි දැන් ලෝකේ පිළිගන්නවා. දැන් ලෝකේ වඩාත් උනන්දු මතයක් තියෙනවා. මෙන්න මේ වගේ එකට. වෙනත් ග්‍රහ ලෝකයකින් ආපු ජීවී පිරිසක් විකාශනය වෙන්න ඇති කියලා. දැන් ඩාවින්ගේ පරිණාමවාදය අපි පිළිගත්තාම බුදුදහමට එකඟ නැහැ. ඇයි? බුදුදහම කියන්නේ මේ මනෝමය කායික සතුට ආහාරය කරගත්ත ආබස්සර කායික ජීවී පිරිසක් විකාශනය වුණා කියන එක. එතකොට ඩාවින්ගේ පරිණාමවාදයේ මේකයි ගැලපෙන්නේ නැහැ. එතකොට මිනිස්සු සමහර අය මට කියලා තිනවා බලන්න පරිණාමවාදයේ පිළිබඳ බුදුදහමේ කතාව මොන්න තරම් නොමීරු කතාවක්. එහෙම කියලා මට කියලා තියෙනවා සමහර අය. හැබැයි දැන් ලෝකේ උනන්දුව තියෙන්නේ මොකටද දන්නවද? දැන් ලෝකේ කැමති මේ ඩාවින්ගේ පරිණාමවාදයකට නෙමෙයි ලෝකේ කැමති. ලෝකේ දැන් අලුත්ම අදහස තමයි අවුරුදු ගාණක් තිස්සේ ඕන් කරපු විවිධාකාර පරීක්ෂණවල අත්දැකීමක් තමයි මේ ඩාවින්ගේ පරිණාමවාදයේ අභිබවා ගින් කොහෙන් හරි වෙනත් ග්‍රහ ලෝකයකින් ආපු ජීවි පිරිසක් විකාශනය වෙන්න ඇති කියන එක. අන්න ඒක අපේ කාරණේට
ගැළපෙනවා. එතකොට මේවා දේශනා කළේ සමහරට මේවා වෙන විදිහට කිව්වට තේරෙන්නේ නැහැ සමහර විට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සමහර සිද්ධි පින්වත්නි පුරා වෘතයක් වගේ පැහැදිලි කළා. ඒ නිසා එහෙම කියලා මේවා කතාන්දර හැටියට හුදු ගොඩනගපු කතාන්දර විදියට අපි ගණන් ගන්න නරකයි. දැන් මේ විදියට බලනකොට අපිට එකක් පේනවා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. උන්වහන්සේ කියනවා 6 වෙනි ඉර පායනකොට මේක හරියට මැටි වළඳක් දුම් දානවා වගේ මේ පෘථුවියෙන් දුම් දාන්න පටන් ගන්නවා කියනවා. ඒ කියන්නේ අර උෂ්ණත්වයේ වැඩිකමට මේක දුම් දාන්න පටන් ගන්නවා කියලා. එහෙම දුම් දානකොට කාලයක් අවුරුදු දහස් ගාණක් යනවා කියනවා. අවුරුදු දහස් ගාණක් ඒ කියන්නේ ඒ වෙනකොට පින්වත්නි මේ යුගයේනේ මෛත්‍රී බුදුහාමුදුරගෙනුත් පස්සේ. ඒ නිසා මේ හිත අනිද්දා වෙනවා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. මෛත්‍රී බුදුහාමුදුරන්ගෙනුත් පස්සේ වෙන සිද්ධියක් මේ කියන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම දුම් දාලා 7 වෙනි ඉරක් පායනවා කියනවා සත්ත්වසූරියුග් ගමන සූත්‍රය. 7 වෙනි ඉර පායනකොට මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයන්න බැරි වෙන්න පුපුරලා යනවා කියනවා. පුපුරලා කෑලි වලට මේක පුපුරලා යනවා කියනවා. එතනින් පස්සේ පින්වත්නි කල්ප ගාණක් බුදුවරු නැහැ. බුද්ධක් ශූන්‍ය කල්පය කියලා එකට කියන්නේ. කල්ප ගාණකට බුදුවරු නැහැ. මේ කාරණේ කියලා බුදුරජාණන් වහන්සේ දහම් සංවේගය හදන විදිය බලන්න උන්වහන්සේ කියනවා මහණෙනි අනාගතයේට මට මේ දුක ඉවර වෙන විදිය සංසාර දුක ඉවර වෙන විදිය මට සත්වයාගේ ක්‍රියාවලිය පිළිබඳ පැනවීමක් කරන්න බෑ කියනවා. හැබැයි මට මේ විශ්වය විනාශ වෙන විදිය මේ ගහකොළ ඇලදොල සිඳී බිඳී යන විදිය මහා මේරු පර්වතයේ දූවිලි වෙලා යන විදිය මහා සමුද්‍රයේ සිඳිලා යන විදිය මට කියන්න පුළුවන්. හැබැයි මට අවිද්‍යාවෙන් වැහුණු බලන්න අවිද්‍යාව කොච්චර අමාරුවේ දානවද එහෙනම් අපි තණ්හාවෙන් බැඳුණු සත්‍යයගේ දුක කෙලවර වෙනවා කියන එක මට පණවන්න බෑ කියනවා. පණවන්න බෑ කියනවා. ඒවනම් දැන් මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිච්ච ගමනක අපි ඉන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. සංසාර මගේ අම්මයි තාත්තයි තමයි අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් ලෝකයේ මිනිස්සු තණ්හා කරනවා. මෝහ සම්බන්ධනෝ බාලෝ මෝහයේ තියෙන තාක්කල් එයා නැවත ඉපදෙනවා. නැවත ඉපදෙන දීර්ඝ සංසාර ගමනක නම් ඔබයි මමයි අපි දෙගොල්ලොම නැවතිලා ඉන්නේ. ඒ සංසාර ගමනේදී ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේ හම්බුන ඊටාම කෙටි කාලින මතකයක් නම් ඔබට තියෙන්නේ. කෙටි කාලින මතකයක් අපිට තියෙන්නේ. ඒ කෙටි කාලින මතකයට නම් අපි ප්‍රතිචාර දක්වමින් යන්නේ. පින්වත්නි සංසාරය කියන්නේ කෙබඳු එකක්ද කියලාවත් ලෝකයා දන්නේ නැත්තම් ඒ බඳු ලෝකයකට බුදු කෙනෙක් කරන යහපත සුළුපටු එකක්ද පින්වත්? සුළුපටු එකක් නෙමෙයි. ඒ බඳු ලෝකයකට බුදුරජාණන් වහන්සේ නමක් මතු කරන යහපත සුළුපටු එකක් නෙමෙයි. එතකොට මේ සංසාරයේ තුල නැවත සංසාරයටම සමවදිනවා කියන්නේ බොහොම අසාර්ථක දෙයක්. අපි නැවත සංසාරයටම එකතු වෙනවා කියන්නේ අපි අසාර්ථකයි. මොකද සංසාරයට එකතු වෙන එක අසාර්ථකයි කියලා කියන්නේ. පින්වත්නි සංසාරයට එකතු වෙන්න නැවත දුකමයි සකස් වෙන්නේ. ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේ අපි මේ මහා ලොකු රතියක් තියනවා කියලා හිතාගෙන හිටියට මේ ජීවිතය තුල පින්වත්නි පවතින සාරය මොකද්ද? මේ අතීත සංකාර අනුවත් අනාගත සංකාර අනුවත් කල්පනා කරන්න ඕනේ නැහැ. මේ වෙලාවේ අත්විඳින යථාර්ථය කුමක්ද? වර්තමානයේ මගේ දරුවය, මගේ අම්මය, මගේ තාත්තය, මගේ ඥාතිවරුයි කියලා තුරුල් කරගෙන සිඹ හිටියට ළඟදී දවසක ඔය ජීවිතය අතහැරෙනකොට මේ ඔක්කොම ඉවරයි. ඒ අතහැරෙන දිනේ අද රාත්‍රියද අපි දන්නේ නැහැ නිපින්වත්නි. ස්ථීරව ළඟදී ඔබට මේ ජීවිතය අතහැරෙනවද නැද්ද?
අතහැරෙනවා. ඒකට වයස තත්ත්වයේ තරාතිරම මොකක්වත් බලපානවද? බලපාන්නේ නැහැ. ඒ මොකක්වත් පින්වත්නි බලපාන්නේ නැහැ. හැබැයි ළඟදී මේ ජීවිතය ඔබට අතහැරෙනවා. ඒ අතහැරිලා යනකොට පින්වත්නි මේ ගොඩනගාගත්ත භෞතික සම්පත් වලට කවරක්ද වෙන්නේ? ඔක්කොම මෙහි අය භුක්ති විඳි. මානව සම්පත් වලට මොකද්ද වෙන්නේ? මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ බිරිඳ, ස්වාමියා කියලා අල්ලගෙන හිටිය ඔක්කොමත් භවයෙන් වැයෙනකොට ආමාරයි. ඔබට මතකද මීට කලින් ඔබේ අම්මා කවුද කියලා? පෙර ජීවිතේ සංසාරික උරුම සත්වයක් නම් එබඳු සංසාරික සත්වයේ පෙර ජීවිතේ මවක් හිටියේ නැද්ද? හිටිය. මතක් වෙලා තියනවද කලින් අම්මා කොහෙද දන්නේ මේ දවස්වල කියලා? භාවයෙන් වැහුණාම ඔක්කොම ඉවරයි. ඔක්කොම කැටයන් ටික භාවයෙන් වැහෙනකන් විතරයි. භාවයෙන් වැහිච්ච දවසකට පින්වත්නි මේ සියලුම දේවල් බිඳ වැටෙනවා. සියලුම දේවල් බිඳ වැටෙනවා. එහෙමනම් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මොකද්ද? එකම එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිට මේ සංසාරේ කෙබඳු එකක්ද කියලා අපේ ඔළුව අතගගා කියලා දුන්නා. ඒතර මේ ධර්මයේ තුලින් පිහිට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ බඳු සාංශාරික පැවතුම් වලටයි මගේ උරුමය තියෙන්නේ. මේ බඳු සාංශාරික අවදානමකයි මම ඉන්නේ කියන එක තේරුම් අරගෙන මේ සාංශාරික දුක නිමා කරගන්න පුළුවන් පින්වත්නි. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දන්නා කෙනාගේ දකිනා කෙනාගේ ආශ්‍රව දුරු වෙන්නේ. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදා. මේක දැනගන්නයි Tamanගෙම හිතෙන් දැක ගන්නයි තියෙන්නේ. මේ බඳු සංසාරික ස්වභාවයක් මට තියෙනවා. පංච උපාදානස්කන්ධේ පවතින තාක්කල් අනාගතේ දුක පවතිනවා කියන දැක්මයි තියෙන්න ඕන. නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදන්නා කෙනාට නොදක්නා කෙනාට ආශ්‍රව දුරු වෙන්නේ නැහැ කියන එක. ඒක තේරුම් ගන්නයි තියෙන්නේ. ඒක තේරුම් අරගෙන පුළුවන් තරම් නිවෙන්න බලන්න. ඒ නිවීම සාක්ෂාත් කරගන්න තියෙන එකම පණිවිඩය තමයි පාටිච්ච සමුප්පාදය. පාටිච්ච සමුප්පන්නව පින්වත්නි වෙලාවක ඔය අපි කියලා දුන්න විදියට පිටිපස්සට බලාගෙන යන්න. ඔබ හිතාගෙන ඉන්නේ සෙනසුරු නිසා විඳවනවා කියලා. ඔබ හිතාගෙන ඉන්නේ ඒ රාෂ්ටක නිසා විඳවනවා කියලා. නැහැ. උපන් නිසායි විඳවන්නේ. ඉපදීම නැත්තටම නැති කරලා දාපු දවසට විඳවන්න කෙනෙක් නැති වෙනවා. එදාට තමයි දුක හමාර වෙන්නේ. ඒ බඳු දුක හමාර කරගන්න අදිෂ්ඨානයක් ගන්නට. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන කොහොම හරි මේ සංසාර දුක නිමා කරගන්න බලන්න. සංසාර දුක නිමා කර ගැනීම පිණිස මේ උතුම් දේශනා උපකාර වේවා. පින්වත්නි අද බෞද්ධ රූප වාහිනිය තුලින් මේ දේශනාව ප්‍රචාරණයේ පිණිස කැප වුණේ නම්බර 340 පෙරේරා මාවත අලුබෝමුල්ල ලිපිනේ පදිංචි ඒ නන්දාවති මහත්මිය ප්‍රදාන පින්වත් පිරිස. ඒ හැම දිනාටම අපි නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. අලුබෝ මුල්ලේ පදිංචි ඒ නන්දාවති මහත්මිය ප්‍රදාන සියලු දෙනාටම සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා.